අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අද අපේ 15 වන දුරස්ත භාවනා වැඩසටහනේ 3 වෙනි දිනය දුරස්ත සහ සම්බන්ධන සියලු දෙනාම වෙනුවෙන් ඔබ වහන්සේව ගෞරව සම්ප්‍රයුක්තව දෙපා නැමද පිළිගනිමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ අපිට දැනට ලිඛිත ප්‍රශ්න 10ක් ලැබිලා තියෙනවා. මම මුල් ප්‍රශ්න ටික අශෝකගෙන් ඉල්ලා සිටින ඉදිරිපත් කරන ලෙස. හොඳයි අශෝක. අවසරයි ස්වාමීන් වහන්ස පළවෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්ස සක්මනේ සතිය තබමින් ගමන් කරද්දී පතුල කාපට් පොළවේ පතිත වෙන අන්දම කෙරෙහි සතිය පිහිටුවමින් ගමන් කළේය. ඒ අතරතුරේ වරින් වර විවිධ සිතුවිලි පැමිණියත් පතුල කෙරෙහි සතිය තබා ගැනීමට උත්සාහ කළෙමි. එසේ විනාඩි 8ක් 10ක් ගමන් කරද්දී හොඳින් පතුල කෙරෙහි සතිය පිහිටා සක්මන සැහැල්ලු වේ. මේ අවස්ථාව වන විට මා හඳුනාගත් විශේෂ දෙයක් නම් එසේ සක්මනේ සතිය පවත්වාගෙන යාමේදී මුල් විනාඩි 8-10 ගෙවි යන තැන මාගේ ආයාසයකින් තොරව નિરાයාසයෙන් පොළවට කුමන පතුලද පතිත වන්නේ ඒ පතිත වන පතුල කෙරෙහි ඔටෝමැටිකලි සතිය පිහිටයි. සක්මන ආරම්භක අවස්ථාවේ පතුල කෙරෙහි සතිය පිහිටු පැවැත්වීමට යම් වීරියක් දැරුවද මේ අවස්ථාවේ එසේ වීරියක් දැරිය යුතු නැති බව මට වැටහුණි. හොඳින් ස්මූත්ලි පතුල කෙරෙහි සතිය පැවතීගෙන යයි. එසේ සතිය පැවතීගෙන යන අතරතුර මාගේ උදරය සහ පිටුපස සිරුරේ ඊතා ප්‍රබල ලෙස හැකිලීම දිගහැරීම ප්‍රකට වෙන්නට පටන් ගනී. අද දිනේ මා විසින් එම අවස්ථාවේදී සිදු කළේ එම ප්‍රකටව දැනෙන ශාරීරික චලනයන් පවතිනවායයි දැනගෙනම નિરાයාසයෙන් සතිය පිහිටා තිබෙන පතුල් කෙරෙහිම අවධානය යොමු කරගෙන ගමන් කිරීමයි. එසේ ගමන් කරද්දී ඒ අතරතුරේ පැමිණුණු ශාරීරික චලන නැති වෙන හැටිද දැනුනි. මේ සියලු දේ දැනීම පමණි. ඒවා කෙරෙහි සතිය නොපිහිටුවේය. ඒ දැනීමත් සමග මාගේ සතිය පතුල් කෙරෙහිම අකණ්ඩව පවත්වාගෙන ගමන් කළේය. එසේ අකණ්ඩව කරගෙන යාමේදී විනාඩි 10ක් 12ක් වැනි කාලයක එසේ ශාරීරික චලනයන් දිගටම පැමිණ නැති වෙන අතරතුරේ මාගේ සතිය අකණ්ඩව පතුල් කෙරෙහි පවත්වාගෙන යාමේදී අවසානයේම දැනෙන ශාරීරික චලනයන්ගේ ප්‍රකට తත්වය පහව ගියේය. දිගටම සතිය පතුල් කෙරෙහි පවත්වාගෙන ගියමි. වෙනදාට මං සිදු කෙරුවේ පතුල් කෙරෙහි සතිය හොඳින් පිහිටා ස්මූත්ලි සක්මන කරගෙන යාමේදී ඒ අතරේ දැනෙන ප්‍රකට වෙන ශාරීරික චලනයන් කෙරෙහි පමණක් සහ එහි ඇතිවීම නැතිවීම කෙරෙහි සතිය පිහිටුවාගෙන යාමයි. එසේ කරද්දී පතුල කෙරෙහි අවධානය යොමු නොකරයි. නමුත් සමහර දිනවලදී එම ශාරීරික චලන කෙරෙහි සතිය පවත්වන අතරතුර පතුල කෙරෙහිද ෂණිකව අවධානය යොමු කළහොත් කිසිදු ආයාසයකින් තොරව සතිය පවත්ිනවා යන්න මට වැටහී ඇත. ගරුතර ස්වාමීන් වහන්සේ මේ ක්‍රම දෙකෙන් කුමන එක නිවැරදිදයි යන්න පැහැදිලි කර දෙන්න. සක්මන සැහැල්ලු වෙනවා සමග ප්‍රකට වන ධාතු ගුණ කෙරෙහි පමණක් අවධානය යොමු කරගෙන ඉදිරියට සක්මන කළ යුතුයද? නැතිනම් සක්මන සැහැල්ලු වූ පසු මතුවෙන ධාතු ගුණ කෙරෙහි සතිය නොපිහිටුවා එම ධාතු ගුණ තිබෙනවා යන්න දැනීම පමණක් දැනගෙන සතිය අකණ්ඩව පතුල් කෙරෙහි පවත්වාගෙන යාමද කළ යුත්තේ යන්න පැහැදිලි කර දෙන්න. ධාතු ගුණ සහ වේදනාවන්ගේ ප්‍රකටභාවය තුරන් වූාට පසු ප්‍රකට වෙන සිතුවිලි මාලාව කෙරෙහිද මෙම ක්‍රම දෙකෙන් කුමක්ද අනුගමනය කළ යුත්තේද යන්න පැහැදිලි කර දෙන්න. තෙරුවන් සරණයි. මදුෂිකා හිඟුරල ආරච්චි. කතා කරන්න ඇහෙනවද? ඇහෙනවා ස්වාමීන් වහන්සේ. මේ විදිහට භාවනා විශ්ින් කරන්න හදන වෙලාවේදී මම ඉස්සර වෙලා ඉතින් අහනවා අරකද කරන්න ඕනේ මේකද කරන්න ඕනේ කියලා. ඇත්තටම මේකේදී භාවනා විශ්ින් පාලන ශක්තිය අතර ගන්න හදන්නේ. ඉතින් ඒ නිසා ඒ වෙලාවේදී වෙන දේ වෙන්න අරින්න ඕවා කවුරක්වත් කරන දේවල් නෙමෙයි. මේක මමයි කෙරුවේ කියලා ගත්ත වැරද්දක්
වර්ධි කරලා ගත්තොත් නම් ඉතින් ඕකට උත්තර දෙන්න ඕනේ. ওই භාවනාව වෙනකොට ඒ ධාතු ගුණ වලට නැත්නම් භාව ලක්ෂණ වලට එහෙම නැත්නම් න්‍යාය ධර්ම වලට හිත ඉති යනවා. ඒ යන වෙලාවේදී මොකක්වත් හසුරවන්න එපා. භාවනාවට නිකන් කොහොමද කියන්නේ? බයිසිකල් එක පදින්න හැන්ඩල් එක අතහැරලා. ඒ වගේ මේ පුරුද්දක් ගන්න හදන වෙලාවේදී තාමත් මම අහනවා දැන් මම මොකද්ද කරන්න ඕනේ කියලා. එයාට කියන්නේ පොඩ්ඩක් පැත්ත කරලා ඉන්න කියලා. පැත්ත කරලා ඉන්නකොට මේ තමයි තේරෙයි මේ සතිය කියන්නේ මා පුදුමාකාර දෙයක්. මුලදී අපි සතියට උදව් කරාට පස්සේ සතිය අපිට උදව් කරනවා. එතකොට අපි දැනගන්න ඕනේ අපි ඇඟිලි ගැසීම් නතර කරන්න. ඒක වීර්ය පැත්තෙම සිද්ධ වෙන්න ඕනේ, සතිය පැත්තෙම සිද්ධ වෙන්න ඕනේ, සද්ධා පැත්තෙම සිද්ධ වෙන්න ඕනේ. ඒක තමයි මේ අවශ්‍ය කරන විපස්සනා සමාධිය ඇති වෙන්නේ. ඒ නිසා බලන්න පුළුවන් තරම් වෙනදී මේ choicelessly මම අර කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා ඒ තෝරන්න නැතුව වෙන දෙයකට වෙන්න දෙන්න තීරුවාටදී වැරද්දක් නිසා නෙවෙයි මම මේ කියන්නේ. තෝරන්න නැතුව යන්න වෙන්න දෙන සිත අවස්ථාන වෙලා නිසා අනවශ්‍ය විදියට මේ වැඩේ කුරුවල් කරගන්න එපා. ළමයි තම තමන්ගේ වැඩ ටික කරන්න පටන් ගන්නකොට අම්මලා දැනගන්න ඕනේ ඒ ළමයට මේ පුළු පුළුවන් වැඩ ටික කරන්න අරින්න. හැමදේටම ඇඟිලි ගහන්න ගියොත් ඒ ළමයා මේ පිරිමි ළමයෙකුණත් ගෑනු ළමෙක් වෙනවා. ඒ නිසා තව ටික කාලයක් ඉවසලා ওই වෙන දෙයකට වෙන්න අරින්න මම නැතුව විනිශ්චයකින් තොරව මේවා වෙන්න පුළුවන් ධර්මතා විනිශ්චයක් ඕනේ නම් පරියන්කේ මුලදී විනිශ්චය දෙන්න උදව්ව දෙන්න ඇඟිලි ගහන්න පහු වෙනකොට මේ ඒක විසින්ම කෙරෙන්න හදන බවයි මේ පේන්නේ කියන එක දැනගෙන දීලා මේ පරිපාලනය ඔටෝ පයිලට්ින් දාලා පයිලට් ඇහැරගෙන ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නේ. ස්වාමීන් වහන්සේ දෙවෙනි ප්‍රශ්නය අර ඊයේ ෆෝවර්ඩ් කරපු ප්‍රශ්නේ පර්යංක භාවනාව ඊයේ සක්මන කියෙව්වා මේ පර්යංකේ විතරක් අද කියවන්නද දෙකම නැවත කියවන්න? නෑ මට පර්යංකේ කිව්වොත් ඇති. එහෙමයි ස්වාමීන් වහන්සේ. පර්යංකය ඇති වී නැති වී යන වේදනා සිතුවිලි සමාධිය දෙස බලා සිටින සිතට අවසානයේ එල්ලීමට ඇති පහසුම නිත්‍යයයි ගත හැකි ලෙස සංඥාව ආනාපානය බව සර්වඥාන් වහන්සේ දේශනා කළ දේ කෙතරම් විශිෂ්ටදැයි වැටහේ. ඒ මහා ඥාණයට මාගේ සිතින් නමස්කාර කළෙමි. පරතෝ සංකල්පයෙන් බැලීමට උත්සාහ කිරීම සුදුසුද යන බවත් එය සිදු කළ යුත්තේ ආනාපානය වඩන විටද නොයසේනම් වෙනත් අවස්ථාවකද යන බව කරුණාපූර්වකව වටහා දෙනු මැනවි. ආනාපානය ඉලාස්ටික් පටියක්සේ නාසිකාග්‍රය වටා ඈතටත් ළඟටත් ඒ පැත්තටත් මේ පැත්තටත් යන බව වැටහුණි. එවිට සිත පවත්වා ගත යුත්තේ නාසිකාග්‍රයේද යන වග නොඇතෙහි. කාරුණිකව පහදා දෙනු මැනවි. මම ඉස්සලා කියපේකම තමයි තියෙන්නේ සතිය වැඩි පාටම් ගන්න යනකොට තවත් කිරිපෝපුවා ඉන්න එපා සතියට ඕන දෙයක් කරන්න කියන්නේ. ආනපාන තිබ්බත් එකයි ධාතු මනස්කාර තිබ්බත් එකයි මුලැමැදාග තිබ්බත් එකයි. ඒතර වරදිනකොට එතනම තේරෙනවා. ඒකයි මේ ඒකේ පව් සිද්ධ වෙන වැඩක්වත් රාජපරාධයක්වත් නෙවෙයිනේ. මේ සෙල්ලම් ඉගෙන ගන්න වෙලාව. ඒක නිසා මේ ඒකට ඕනෑට වැඩි ඔතන ගියාට පස්සේ ඕනෑට වැඩි ඇඟිලි ගැසීම් කරන්නේ නැතුව ඔතෙන් යනකම් ඇඟිලි ගැසීම් නම් අවශ්‍යයි. ඔතන ගියාට පස්සේ කොයි දෙයක් එකයි. ඔය එකේම පැතිකඩ පෙන්නේ. ඕකෙන් මේ කතන්දර ගොතන්න හිතට ඉඩ තියන්න එපා. ඔය කොයි එකත් එකයි කියලා ඒකට මේ යනාත වැල යන පැත්තට මැස්ස ගන්නවා කියලා මම කෙටියෙන් කියන්නේ. ආන්න ඒක පුරුදු වෙන්න හොඳ වෙලාවක් ඇවිල්ලා තියෙන. ඉස්සල්ලා එක්කනට කියපේකම තමයි කියන්න තියෙන්නේ. අපි යනවා ඊගාවෙක. තුන්වෙනි ප්‍රශ්නය සතිමත් සක්මන. සවස ගිලන්පස පූජාව අවසන් කර සක්මන සඳහා කාලය වෙන් කර ගතිමි. අද උණුසුම් දිනයක් බැවින් එළියේ සිමෙන්ති පොළවක කොටසක් හා තනකොළ වැවූ කොටසක් තෝරා ගතිමි. පියවර 40ක දුරකි. කෙළවරක සිටගත් මට සිතුනේ සක්මනක් කර ගැනීමට අවශ්‍ය ලෙස කකුල් දෙක ඇද නැතුව හා එක කකුලක් කෙටි නොවීම පංචස්කන්ධය ලැබීමේදී මා ලැබූ වාසනාවක් ලෙසය.
එම පරිපූර්ණත්වය අගයමින් සක්මන ආරම්භ කෙරුවෙමි. හිටගෙන ඇති කය දෙස බලා දකුණු කකුල ඔසවා ඉදිරියට තැබුවෙමි. වම් කකුලද එසේම ඔසවා ඉදිරියට තැබුවෙමි. දැන් කය රිද්මයකට ඉදිරියට ඇදේ. කකුල් ක්‍රියා කරන ආකාරය බැලීමට මෙය හොඳ අවස්ථාවකි. එබැවින් යටිපතුල් දෙස සිත යොමු කළෙමි. යටිපතුල් වලට සිමෙන්තියේ උණුසුම් බවද, වල්ගොල්ලේ ඇති සිසිල් බවද වෙන වෙනම දැනුනි. තනකොළ ගොල්ලේ ඇති මෘදු බවද, සිසිල් බවද මෙනෙහි කරමින් සිටියදී පාදයට සුඛ වේදනාවක් දැනෙන්නට විය. දැන් ගමන සිදුවන්නේ කිසි කෙනෙකුගේ විධානයකින් තොරවය. ආලෝකය ඇති බැවින් කුරුළු නාද තවමත් ඇසේ. ගෙවල් පේලි 3කට එහා ඇති දුම්රිය පාරේ ඇදී යන දුම්රියක හඬ ඇසුණත් ඒවා අතරින් පාදවලට සිත යොමු කිරීමට හැකි විය. කාලය අඩි 45කි. පර්යංකය. සතිමත් සක්මනට පසු පර්යංකයට වාඩි වුණෙමි. මාගේ මූල කර්මස්ථානය ආනාපාන සති භාවනාව පුරුදු කිරීමයි. කය ලිහිල්ව තබාගෙන දැස පියාගෙන වාඩි කරවා ඇති කය දෙස බලා සිටියෙමි. හිස් මුදුනේ සිට දෙපා දක්වා සිත යොමු කළෙමි. දෙපා කාපට් එකේ හොඳින් තද වී ඇත. වැඩි වේලා නොගෙන හුස්ම රැල්ල ප්‍රකට විය. ඒ දෙස බලා සිටිද්දී සිත අරමුණේ ඒකාග්‍රව ඇති බව දැනුනි. කිසිවක් නැති නිදහස් සිතකින් හුස්ම රැල්ල දෙස බලා සිටිද්දී හුස්ම රැලි ඇතුළු වනු දැනුනි. නමුත් පිට වී යනු පැහැදිලි නොවුනි. හේතුව හුස්ම එතරම්ම සියුම්ව තිබීමයි. ඒකාග්‍ර වූ සිතින් ඒ දෙසම බලා සිටිද්දී කයේ තැන් තැන්වල වේදනා ගෙන දෙන බව දැනුනි. එම ස්ථානවලට හිත යොමු කළ විට වේදනා සියල්ල නොපෙනී ගියේය. නැවත සිත අරමුණේ ඒකාග්‍රව ඇත. බාහිර ශබ්ද කිසිවක් අරමුණට බාධා කළේ නැත. නමුත් මා ඇතුලෙන් එන කතාව නම් කිසි අඩුවක් නැත. අතීත සිද්ධි දෙවරක් සිත අරමුණෙන් පිටට ගැනීමට සමත් විය. වස්තුකාම සංඥාවක් හා පටිඝ සංඥාවකි. ඒවා මතුවී පිට වී යනු පැහැදිලිව බලා සිටියෙමි. මේවා සමග ගැටීමකට නොගොස් ආනාපානය අතරින්ම මේ අමතර අරමුණ දෙසද බලා සිටියෙමි. හොඳින් බලා සිටිද්දී හුස්ම රැල්ල සියුම් වී නොපෙනෙනු යනු අද්දුටුවෙමි. කාලය පැය 1යි විනාඩි 15කි. ඔබ වහන්සේට දීර්ඝායු ප්‍රාර්ථනා කරමින් නවතිමි. තෙරුවන් සරණයි. ඥානා උපාසිකාව මෙල්බර්න්. හොඳයි, මේකෙන් තොරතුරු අනුව පේනවා එකේ බාධාවක් මොකක්වත් නැහැ. ලැබිලා තියෙන සම්පත්‍තිකර අවස්ථාව ප්‍රොජෙක්ට් අරගෙන තිනවා. ඉතින් මේ විදිහට මේ සතියකගත කරන වෙලාවක ලැබෙන ප්‍රතිඵලත් තති නොහිදී හිටියානම් ඇති වෙන තියෙන මේ කරදරකම් කටලුයි පස්සේ යනකොට තේරෙයි. ඒ නිසා හම්බෙලා තියෙන මේ උතුම් අවස්ථාව තේරුම් අරගෙන දිගින් දිගට මේ ගංග දිගේ ඉහළට පීනන්නාසේ පහළට පීනන්න වගේ නෙමෙයි, ඉහළට පීනන්නාසේ අපිට හම්බෙලා තියෙන මේ ක්ෂණ සම්පත්තිය වඩාත් ප්‍රයෝජන ගන්න දැන් ඉතින් පාර පෑදෙන්න පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා කරදර නැති වෙලාවේ ගමන කරගන්න කියලා කියන්න පුළුවන්. යන විද්‍යාවයි. 4 වෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. අදිෂ්ඨානයෙන් යුතුව තෙරුවන් හට ජීවිතේ පූජා වේවායි සිතා සක්මන ආරම්භුවෙමි. පාදවල යටිපතුල් වලට මාරුවෙන් මාරුවට දැනෙන සීතල උණුසුම, රළු බව, සියුම් බව විනාඩි 30ක් පමණ මා අත්විඳෙමි. ඉන්පසුව යටිපතුල් දෙකේ වෙනස පිළිබඳව මට මෙසේ සිත්විය. මේ බිම වැදෙන පතුලට යම් යම් වේදනා දැනෙන්නේ එය පොළව සමග ස්පර්ශවන නිසා නේද? එම ස්පර්ශය නැතිවන විටම එම වේදනාද නැතිව යනවා නේද? පොළවත් පතුලත් ගැටීමෙන් ඇතිවුණු වේදනා දැනෙන්නේ සිතක් පහළ වීමෙන් නේද?
පතුල ඔසවන විටම ඒ වේදනා අනිත්‍ය වෙනවා නේද යන සිතුවිලි සිතට ගලා ඒමෙන් පසුව පතුල් වලට ඇඟිලි වලට බර දැනෙන ආකාරයේ දිහා බලා සිටීම අමතකව ගොස් ඉහත ආකාරයේ සිතුවිලි සමග පතුල් දෙකේ වෙනස්කම් එන විට නිරීක්ෂණය වීමට පටන් ගැනුණා. මේ ආකාරයට විනාඩි 15ක් පමණ සිතුවිලි සමග සිටින අතරතුරේදීම මා සක්මන අවසන් කර පර්යංකය වෙතට ගියෙමි. පර්යංක භාවනාව. මෙහිදීද හුස්ම ඉහළ පහළ ගැනීම නාසිකාග්‍රයේ මුලට දැනුණු අතර විදුලි පංකාවේ හඬ හා සුළඟ නිසා මාහට වම් නාසිකාග්‍රය හෝ දකුණු නාසිකාග්‍රය පිළිබඳව වෙන වෙනම තොරතුරු ලබා ගැනීමට අපහසු විය. ටික වේලාවකින් ශරීරය තුල යම් යම් චංචල වීම අද්දුටු අතර එතන තබා තිබූ අත්ල වෙන්ව දෙපසට ඇදී ගොස් පොළවට ස්පර්ශ විය. දෙයත්ලට ටයිල් පොළවේ සීතලද දැනුනි. ශරීරයේ බරද පොළව මතට වැඩියෙන් දැනෙන්නට විය. වසා තිබූ දෙයස ඉදිරියේ විශාල කළු අන්ධකාරයක් පැතිරෙන අයුරුද දුටිමි. නිවසේ ඇති වුණු ශබ්දයකට මට ඇස් ඇර බලන්නට සිදුවිය. මෙසේ පර්යංකයේ විනාඩි 30ක් පමණ සිටි බව අවබෝධ විය. මාගේ අඩුපාඩු පෙන්වා දී මා නිවැරදි කරන ලෙසට ඔබ වහන්සේගේ දෙපා නැමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේටත් සියලු ස්වාමීන් වහන්සේලාටත් සංවිධායක මඩුල්ලටත් අනෙක් සහභාගී වන සියලු දෙනාටත් නිවන් සුව පතමි. ඒ වගේ ස්පර්ශ නිසා අනිත රූප ධර්ම දෙකක් ගැටීම නිසා නාම ධර්මයක් වෙන ස්පර්ශය සිද්ධ වෙනවා. එතකොට ඒක නම් කිරීමක් සිද්ධ වෙනවා. හිතක් පහළ වෙනවා. එහෙම තර්කණයක් අපි සාමාන්‍යයෙන් නාම රූප පරිච්ඡේද ඥානය ගැඹුරට යනකොට කරනවා. එහෙම නැත්නම් පොතේ ලියවිලා තියෙනවා. නමුත් ඉතින් ඒක උනාට කමක් නැහැ. ඒක එහෙම නෙවෙයි ගොඩක් ක්‍රම තියෙනවා. මේකත් එක ක්‍රමයක්. ඉතින් ඒක වෙනකොට අර කල්පනා වැඩි වෙලා විචිත වෙන දේෙන් හිත පිටට යනවා නම් ඒක එච්චර අනුමත කරන්න බෑ. ඒ නිසා ඒව තිබුණාට කමක් නැහැ. Taman නිතරම ඒක දෙවෙනි අතිරේක නැත්නම් අතුරුපලයක් විදිහට සලකලා භාවනාවේ පවත්තන හිත පුළුවන් තරම් බාධා නොකර කරගෙන යන්න හදන්න. මේ දැන් නම් තියෙන දේ එච්චර වරද්දාගෙන පැටලිලා ගතිය අපේන්නේ නැහැ. යන විදිය හොඳයි. නමුත් අර මේ ඒක වළක්වන්න යන්නත් එපා. ඒක භාවනාවේ ප්‍රායෝගික පැත්තේ ඉක්මවල යන්න දෙන්නත් එපා. ආන්නේ විදිහට ඉදිරියට ගියොත් මේ රසවත්. එහෙම වෙනකොට භාවනා රසවත්. බරපතල බරක් වෙන්නේ නැහැ එතකොට. ක්‍රමයේ හොඳයි. හැබැයි කල්පනාව ඉස්සර වෙන්න දෙන්න එපා. පුළුවන් තරම් ප්‍රත්‍යක්ෂ ඉක්මර කරගෙන ඉස්සර කරගෙන යන්න කියලා කියන්න පුළුවන්. Question number 5. Dear Venerable Sir, first of all, I would like to say that I am very fortunate to have this opportunity to communicate with Venerable Dhammajiva, and I am very grateful for it. Secondly, a big thank you to Bhante, resident monks, and all those who helped in organizing and conducting such meritorious deeds. Venerable Sir, my question is different from the usual walking and sitting meditation. As you know, I practice Vipassana meditation. I try to maintain Satya through Chittanupassana. I am fully aware when a klesha upsets the balance of the mind, and I make every effort to ward off nivaranas from the mind. This helps to maintain calm and peace. I also radiate metta during the day. When I cook, I radiate metta to the food and goodwill to those who partake it. I suppose that is why people say I am a good cook. When I take food, I tell myself that I am not eating because of greed, but to maintain the body till I reach the goal. Now coming to the problem. There is a song in the mind at most times. It is in the background. It is not troublesome, but I feel it should not be there.
The song varies, but there are only about 3 or 4 songs that keeps recurring. As always, your advice will be much appreciated. I hope I have not taken too much of your time. Always happy under any circumstances. With barrels of metta, Mrs. Chandra Pereira. Okay, now Chandra is telling she is doing vipassana, but the essay is utterly on emotional. Vipassana, they are not the way to report something. In vipassana way, these things, whether it is singing or cooking or with whatever may be, you just observe. You are not radiating metta. You are not radiating metta to food. It is something completely wrong. You are radiating metta to living beings. So therefore, Chandra, try to be mindful, simple. Don't do vipassana. Don't do this and that. Just be mindful whatever it is happening, so that then your trip, the journey will be very simple. Rather than recognizing yourself as vipassana, rather than telling I am radiating metta to cooking food. So these things are just fabricating storytelling. Just be a beginner and report what is happening. Rather than doing metta or doing vipassana. So therefore, you have to just follow the basic instructions rather than recognizing you as samatha vipassana. That indicates your conditioning mind. This whole essay is try to condition the mind and conditioning mind rather than reporting. So you have to be a distance observer. Just observe and see what is happening. Then you may find you are just like a newly born baby. And the meditation is very simple. It is of course not so simple. But my whole effort is to make it as much as possible a hobby rather than a task. So therefore don't do vipassana. Just do mindfulness and don't do metta. Just be mindful. And then one day you will understand all of them are nothing but different terminology. There is nothing, no difference as such. So reduce everything, boil down everything to the bare attention and report whatever it is happening. Then no tension, no frustration happen. So that is what I have to say. Question number 6. අයවෙනි ප්‍රශ්නය. අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මනේ සතිමත් වීම. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ උපදෙස් අනුව අවුරුදු කිහිපයක සිට සතිය වඩන්නට පුරුදු වූ අයෙක්මි. දුරස්ත වැඩමුළු වලට සහභාගීත්වයෙන් ප්‍රශ්න උත්තර සහ ධර්ම දේශනාවලට දිනපතා සහභාගී වීමට අවස්ථාව ලැබීමෙන් මට නිතිපතා හිමිදිරියේම නැගිට පැයක සක්මනක් හා පැරණැංකයක් කරමි. දැන් මම සක්මනට වැඩි ප්‍රියතාවයක් දක්වමි. මූලික උපදෙස් අනුගමනය කරමින් පටන්ගෙන සක්මනේ වාර 2ක් හෝ 3ක් කෙලවර හැරීමද සතිය නොකැඩී ගමන් කළ හැක. ඉන්පසු තප්පර කිහිපයකට ඉඳ හිට සිතුවිලි වලට ඉබේම පැන යයි. එහෙත් පාද මාරු වෙමින් යන ගමන මට වැඩ දෙකම එකවරම දැනෙන බව කිව හැක. ඇතුළත කතාව දිගට යෑමක් සිදු නොවේ. මෙය හොඳටම විශ්වාසයෙන් කිව හැක. මුළු පැයටම මෙලෙස 7-8 වාරයක් පමණ වන්නට ඇත. ඉන් එක වේලාවකදී මට ඒකාරෝ සතිය පින්තූරය මතක් වුණි. දනහිස මධ්‍ය ලක්ෂයද දනහිස සිට පතුලට අරයද චක්‍රාකාරව යන කුඩා කොටස පාදයේ විලුඹ එසවුණු තැන සිට ඇඟිලි බිමට වදින තැන දක්වා ගමන් කරන මාර්ගයද බව හොඳින් නිරීක්ෂණය වුණා. පාද දෙක රෝද දෙකක යන බව තේරුම් ගියා. මේක දකින වේලාවේදී සතිය එතන හොඳට තිබූ බව වැටහෙනවා. පැය අවසන් වීමට කලින් කකුලක කෙන්ඩය රිදෙනවා දැනුණා. පාද નિરાයාසයෙන් ගමනේ යන අතරේ වේදනාවද ටික ටික වැඩි වීගෙන ගොස් ක්‍රමයෙන් අඩු වීගෙන ගොස් තුනී වුණා. ඉන්පසුව පැයකට ටිකක් වැඩි වේලාවක් යනතුරු
නිරායාසයෙන් ගමනේ යන පාදවලට සතිමත් වීම සිදු කළෙමි. පරයන්කේදී සතිය. සක්මනේ යෙදී සිටි මා නැවත සතිමත්ව ඇවිදගෙන විත් පුටුවේ වාඩි වූයෙමි. කමටහන ලෙස ගන්නේ ආනාපාන සතිය. නාසයේ හුස්ම ඇතිල්ලීගෙන යන ස්ථානය අරමුණු කරගෙනය. ඇතුළත පිටට වශයෙන් හුස්ම රැලි කීපයක් නිරීක්ෂණය කර ඉන්පසු හුස්ම ක්‍රමයෙන් තුනී වී ක්‍රමයෙන් නොදැනී යන ආකාරය නිරීක්ෂණය කරමින් සිටියෙමි. මට දැනුණ හැටියට විනාඩි 10කට පමණ පසු හුස්ම වැදෙන තැන ස්ථානය ළඟ පුළුන් රොදක් වැනි සියුම් ස්පර්ශයක් දැනුණා. අරමුණු කරගෙන සිටි තැනත් හුස්ම රැල්ලත් දෙකම නොදැනීම ගියේ ක්‍රමක්‍රමයෙනි. ඒත් සිත කොහේ හෝ තිබූ බව නොදන්නා වූවද සිතුවිලි හටගත් බව තේරුම් ගියා. වෙනදා මෙන් චක්‍රාකාරව මෙලෙස අද දින සිදු වූයේ නැත. වෙන ඕනෑම දෙයක් බලාගෙන මනාප අමනාප නොකර සතිමත් වීම කරන්න අදිටන් කරගන්න පටන්ගත් නිසා මෙලෙස වන්නට ඇතැයි පරයන්කේ ඉවත් වූ විට සිතුනි. මට සතුටක් දැනුනේ මෙලෙස සතිමත් වීමේ වර්ධනයක් ඇතැයි හැඟුණු බැවිනි. ස්වාමින් වහන්සේ තවදුරටත් දියුණුව සඳහා සක්මනේ සහ පරයන්කේ අඩුපාඩු නිවැරදි කර ගැනීමට ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් උපදෙස් පතමි. සතිමත් වීම පිණිස අපට නොඑක් ආකාරයට උපදෙස් දෙමින් උදව් කරන ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අනෙකුත් ස්වාමීන් වහන්සේලාටද සංවිධානය කරන පින්වතුන්ටද නිදුක් නිරෝගී චිරජීවනය වේවා. විශ්වාසය ඇතිවීම තමයි යෝගයේ තියෙන ප්‍රධානම දේ. ප්‍රධානය කියලා කියන්නේ මේ නිකම් පිටිය අදහන දෙයක විශ්වාස කරන එක නෙවෙයි. ප්‍රසාද සද්ධාව නෙවෙයි මේ තමන් කරන භාවනාවෙන්ම ලැබිච්ච ප්‍රතිඵල අදහන ගතිය. ඒක verifiable මේ faith කියලා කියන්නේ. ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ඉතින් ඒක වෙනකොට ලැබෙන ලාභය තමයි අර වෙනදට වැඩිය විශ්වාසයෙන් මේ කියන්නේ පාර පිළිබඳ විශ්වාසයෙන් විශේෂයෙන්ම තමන් පිළිබඳ විශ්වාසය ඉදිරියට අනේක. ඉතින් එහෙම වෙච්ච වෙලාවේදී මේ අර කලදුරු කල වල හියගන් කිව්වා වගේ නිතිපතා භාවනා කිරීම තමයි නැත්නම් මේ යන ක්‍රමේ හරි මේකම අඛණ්ඩව නිතිපතා කිරීමට අපි අනුග්‍රහ කරන්න ඕන. සතතාභ්‍යාසය කියලා මේකට කියනවා. ඉතින් එච්චරයි කියන්න තියෙන්නේ. එහෙම නැත්නම් පොඩි විස්තර වශයෙන් විශේෂයෙන් කියන දෙයක් නෑ. ඔය යන විදිය හරි හම්බෙච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියන එක කියන්න පුළුවන්. අපි යනවා ඊගා ප්‍රශ්නේ. වෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. උදෑසන කාලයේ සක්මන සඳහා ගමන් කළා. සතිමත් වෙමින් ගමන් ඇරඹු නිසා වම දකුණ ලෙසද යටිපතුල් වලට දැනෙන සංවේදනා පිළිබඳව දැනුවත් වෙමින් ගමන් කළා. බාහිර කරදර තිබුණත් ඒවා මට කිසි ආකාරයකට පාඩුවක් වුණේ නැත. දැක්කා ඇහුණා එපමණකින්ම නවතින්න බොහෝ විට හැකියාව පවතිනවා. වම් පාදයේ වගේම දකුණු පාදයට දැනුවත් වීම වැඩි වුණා. වෙනදාට වඩා එසේ බලන විට පාදයන් දෙක කෙරෙහි අත දෙක දිහා සිත යොමු වුණා. වම තබන විට දකුණු අත ඉදිරියට යන බව, වමත පස්සට යන බව, උදර සංදිය අත රවුමක්සේ ක්‍රියා කරන බව දැනුණා. දකුණු අත සම්බන්ධවද මෙවැනිම ආකාරයකට දැනුවත් වුණා. විලුඹ පොළව මත ගැටෙන විට ඇතිවන හඬ, කනට දැනෙන විදිය, විලුඹ තැබුවත් එහිද වෙනස් ආකාරයට පොළව ස්පර්ශ කරන බව, මැද කොටස ඊටත් වඩා වෙනස් බවද, පාදයේ ඇඟිලි නැමී පොළවට තද වෙමින් පාදයේ විලුඹෙන් ඉස්සී යන බව තේරුණා. සිරුරේ උණුසුම් බව, හිරු රශ්මියේ උණුසුම, ගහකොළවල සිසිල් සෙවන සුළඟ ගැන දැනුවත්ය. වම් පාදය දැනුවත් වී දකුණු පාදය ගැන දැනුවත් වීම අතර ඉඩකඩක් හා වෙනත් සිතුවිලි ඒමක් බොහෝ දුරට අඩුය. හරිම ස්ට්‍රෝං විදිහකට සතිය ගිලිහි නොයමින් කිලෝමීටර් 6ක ආසන්න දුරක නිග්ම වෙනවා. ඔරලෝසුවක ආධාරයෙන් පියවරයන්
8,000 ගණනකට ගණනය වී තිබුණා. එය දැක්ක විට දැනුනේ හෙටනම් මේ සියල්ලමේදීම සතිමත්ව ගමනේ නිග්ම විය යුතු බවයි. දවසින් දවස මෙහි ණය දෙන නිසා සිතට දැනෙන පීඩාවත් අඩුය. ඒවා තිබුණාට මට හැඟීමක් නැත. කාර්යයන් ඉටු කිරීමේ පහසුවක් දැනී ඇත. සමස්තයක් ලෙස ගත් කල හිටියාට වඩා නිදහස් වී මා සමගම ගත කරයි. සියල්ලෙන්ම මිදුනේ නැතත් එතන හැකිතරම් නිදහස් වෙමි. එදිනෙදා කටයුතු වලදී යොදා ගනි. අතපය දිගහැරෙන නවන ආකාරය ගැනද සතිමත් වෙමි. එවැනි සිතුවිලි දිහා බලා සිටීමේදී සිදුවන්නේ ඒ ක්‍රියාව සිදු කර අවසන් වී තවත් ක්‍රියාවකට සම්බන්ධ වීමයි. මෙවැනි අතොරක් නැති ක්‍රියා සිදු වී අවසන් වෙනවා. එය දැනෙනවා. නොපැහැදිලිකමකුත් තියෙනවා. කරුණාවෙන් පහදා ඉදිරි ගමනට උපදෙස් දෙනමෙන් ඉල්ලමි. ඔබ වහන්සේට සංවිධායක මඩුල්ලට සෑම දිනාටම කොතෙක් කියා පින් දුන්නත් මදි බව හැඟේ. ඒකාන්තයෙන්ම මේ කුසලය අනුමෝදන් වී නිවනින්ම සැනසේවා. අර එන්නේ ඒකේ සරල බව ඍජු බව මාත් එක්ක මම කියන බව ඔක්කොම එකතු වෙච්චාම අපි තනි වචනකින් කියන්නේ අහිංසක වෙනවා කියලා. භාවනා කරන එන්නේ සංකරතා නැති වෙලා නිකන් අහිංසක ගතිය ළම හිතක් ඇති වෙන්න පටන් අර ගන්නවා. ඉතින් එතකොට දන්නවා ඒකාන්තයෙන්ම ඉස්සරහට එන්නේ මේකට වැඩිය මේකේ යෙදී ගත කරන්න පුළුවන්. එතකොට මහා ලොකු ටාස්ක් ෆෝස් එකක් නැහැ. නිකන් විනෝදාංශයක් විදිහට යනවා. ඇත්තටම එතෙන් ගියාට පස්සේ මේ භාවනාවේ දියුණුවට සතියේ දියුණුවට වැඩි කල්ලේ ගත කරන්න ඕනේ ඥාණය ඇතුළෙන්ම එනවා. එන්න ඕනේ කළා තියෙන ඉස්සල්ලාම හරි ඒකට බිග්ිනර්ස් මයින්ඩ් අහිංසක බව ඇති කරගන්න එකයි තියෙන. ඒක දැන් ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා ඒකට ධෛර්යයක් ඇත්තටම කළ යුත්තක් අවශ්‍ය නැහැ. මේක වැඩි විශ්වාසයෙන් නිතිපතා ඒකට කියන්නේ සක්කච්ඡාකාරීය කියලා. ආදර ගෞරවයෙන් නැමී සිට කරන ක්‍රමයේ ගැන එච්චර වැඩි විස්තර කියන්න ඕනේ නැහැ. ඕකම වැඩි දවතිම්ම කරන්න ආදර ගෞරවයෙන් නැමී සිට කරන්න සක්කච්ඡාකාරීව කරන්න නිතිපතා කරන්න කියලා කියන්න පුළුවන්. 9 වෙනි ප්‍රශ්නය සක්මන් භාවනාවට අයත් මුල් කොටස 10:48ට පමණ මා අතින් සිදු වූ වැරදීමකින් වාර්තාව හරිහැටි පෙළ ගැස්වීමට පෙර ඔබ වෙත යොමු වී ඇත. එම කොටසද මෙයට එක් කර කියවන්නේ නම් සතුටු වෙමි. සක්මනට පැයට ආසන්න කාලයක් ගත වී ඇත. එහි යෙදූ සතිමත් සිතත් කාලයත් අනිත්‍යයට යොමු වී ඇත. මම දැන් මෙතනය. සක්මන නිම කළෙමි. පර්යංක භාවනාව. පාන්දර 5ට පමණ පර්යංක භාවනාව වෙත යොමු වූ මා අදිෂ්ඨාන කිරීමෙන් අනතුරුව ආසනයේ හොඳින් පට්ටල් වූෙමි. හිඳුවා ඇති කයේ සිට දෙපතුල තෙක් ඉහළට පහළට සිත යොමු කළෙමි. තරමක වේලා ගත වූ පසුව හුස්ම රැල්ල වම් නාසය අග වැදෙමින් ඉහළට ගමන් කරයි. එය සිසිලිය. එහෙත් රළු බවක් නොදැනේ. එදෙස සතිමත්ව බලා සිටිමි. විටක එක්වරක් දෙවරක් හුස්ම රැල්ල රළු වනු දැනේ. නැවත සුළු මොහොතකින් එය සියුම්ව නොදැනී යයි. කය ඍජුව පවතී. කිසිදු දැනීමක් නැත. හුස්ම රැල්ල හොඳින් නිරීක්ෂණය කළහොත් එය නොදැනෙන තරමට ඊතා සියුම් වී පවතී. ඒ දෙසම සතිමත්ව බලා සිටියෙමි. එක්වරම දකුණු අත ඇඟිලි වෙවුලා යන ස්වභාවයක් දැනේ. ඒ ගැන අනුග්‍රහ නොකළෙමි. නැවත නාසිකාග්‍රය වෙත සිත යොමු කළෙමි. හිස සාමග කඳ කොටස ශනිකව එක්වර නැවී නැවත ඍජුව පිහිටයි. මෙසේ කීප වතාවක්ම සිදු වූ බව දැනිනි. මා නිදි නොමැති බව හොඳින් දනිමි. සිටින ආකාරයෙන්ම සතියෙන් සිටින්නට වෑයම් කළෙමි. තරමක වේලාවකට පසුව හිස ඉදිරියට සහ පසුපසට ඊතා සෙමින් දෝලණය වන බවක් දැනුණද එය ක්‍රමයෙන් සියුම්ව නතර වන්නට විය.
මෙසේ තිබියදී වරින් වර හුස්ම රැල්ල රළුවට දැනුණු අවස්ථාද විය. එසේ වැඩි වේලාවක් නොතිබී නැවතත් සියුම් වන්නට විය. තරමක වේලාවක් ගත වන්නට ඇත. පහළ කොටස යටිපතුල තෙක් එක දිගට රිදුම් දෙන්නට විය. වේදනාවක් නොවිය. එය තදබල වේදනාවක් නොවිය. ඒ දෙස තරමක වේලාවක් බලා සිටියෙමි. ෂණයකින් දැස්ස විවර විය. පර්යංකෙන් නැගිට්ටෙමි. පැයකුත් විනාඩි 5ක කාලයක් ගත වී තිබිනි. මෙම මග නිවැරදි කර ගැනීමෙන් ඉදිරියට යාම සඳහා ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් ලබා දෙනසේක්වා. නිරතුරුවම සම්‍යක් මාර්ගය පෙන්වා දෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් අනිකුත් ස්වාමීන් වහන්සේලාටත් උතුම් නිවනම අවබෝධ වේවා. තෙරුවන් සරණයි. මේකේ එච්චරම නිවැරදි කිරීම කරන්න තියෙන අඩුයි. මොකද එහෙම ප්‍රශ්නයක් නැහැ. වේදනාවක් දැනුණත් ශ්‍රදීම් තිබුණත් ඒක දරාගෙන ඉදිරියට යන්න පුළුවන් ගතියට දැන් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා මේ වගේ පරියන්කයකට පස්සේ ආයෙ සක්මන්ට ගිහලා ආයෙත් පරියන්කයක් කරලා ආයෙත් සක්මනක් කරලා ආයෙත් පරියන්කයක් කරලා වගේ අර ඇතිවෙච්ච සතිය ගැම්මට අල්ලගෙන යන්න පුළුවන් නම් හරි ඉක්මන් ගමන. ඒ නිසා එහෙම දෙයක් වෙලා ආයෙ හෙට වෙනකන් ඉඳලා ආයෙ වාඩි වුණාම අර අතරමැද තියෙන කයල්ලේ තියෙන සතිය තමයි නැත්තම් අසතිය තමයි උතන තියෙන බාධාවට හිටින්නේ. ඒ නිසා පුළුවන් තරම් මේ වගේ කෙරෙන වෙලාවක ඊට පස්සේ ආයෙ සක්මනක් කරලා ආයෙ පරියන්කයක් කරලා මම දන්නවා ඒවට ඉතින් gedara දොරවල් වල වෙලාවල් නැතුව ඇති. නමුත් ඒ ඇති කරගත්ත දේ දිගට පවත්වාගෙන යන්න වෙලාවල් නැත්තම් ඊටු වැඩ ටික පුළුවන් තරම් සතියෙන් SMS mode එකේ slowly mindfully silently mode එකේ කරගෙන යන්න. ඒක තමයි මතක් කරන්න තියෙන්නේ. 10 වෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මම භාවනාවට ආධුනිකයෙක් වෙමි. මම මෙසේ ඉදිරිපත් කරන පළමු වන කමඨහන් වාර්තාවයි. විටින් විට භාවනා කිරීමට පටන් ගත්තද අවිවේකී ස්වභාවය නිසා දිගටම භාවනා කර ගැනීමට නොහැකි විය. පසුගිය දුරස්ත භාවනා වැඩසටහන සිට දිගටම භාවනාව කරගෙන යාමට අදිෂ්ඨාන කරගතිමි. මාගේ සක්මන් භාවනා වාර්තාව. අඩි 25ක් පමණ දිග වැලි තීරයක සක්මන් භාවනාව ආරම්භ කළෙමි. සක්මන ආරම්භ කර දෙපයේ යටිපතුල් වලට අවධානය යොමු කළෙමි. දෙපා මාරුවෙන් මාරුවට වැලි මත තෙරපෙන ආකාරය නිරීක්ෂණය කළෙමි. පළමුව විලුඹ පොළව මත ස්පර්ශ වී ඉන් අනතුරුව ඇඟිලි තෙක් පොළව මත වැඩෙන ආකාරය නිරීක්ෂණය කළෙමි. ශරීරයේ බර කෙමෙන් පාදක මත මාරු වෙන ආකාරය දුටුවෙමි. මෙසේ පොළව මත පය ස්පර්ශ වීමේදී වැලි පොළවේ එක් තැන්වල රළු හා සුමට ස්වභාවය වෙනස් වන ආකාරය, එක් තැන්වලදී පොළව තෙත් සහ වියලි ස්වභාවය වෙනස් වන ආකාරයද, සමතලා ස්වභාවය වෙනස් වී සිරුරේ සමබරතාවය වෙනස් වන හැටි හා පොළවේ මතුපිට ස්වභාවය අනුව යටිපතුල වදින තැන් වෙනස් වන බවද නිරීක්ෂණය කළෙමි. මුලදී දෙපා පොළව මත ස්පර්ශවන ආකාරයේ පමණක් නිරීක්ෂණය වුවද පසුව පය ඔසවා තැබීමද නිරීක්ෂණය විය. ආපසු හැරෙන විට පතුල හරවා තැබීමද නිරීක්ෂණය කළෙමි. සිහිය මනාව තැබීමට උපායක් වශයෙන් හැරීමෙන් පසුව නිතරම දකුණු කකුල ඉදිරියට තබා සක්මන ආරම්භ කළෙමි. සක්මන තුල සිත පැවතියද විටින් විට විවිධ සිතුවිලි කරා සිත ඇදී ගිය බව වැටහිණි. ඒ වහාම සක්මනට සිත යොමු කළෙමි. සිත වැඩියෙන්ම පිට ගියේ එක් කොනක සිට අනිත් කොනට සක්මන් කිරීමේදී මැද්ද කොටස ආසන්නයේ බව, හැරීමට ආසන්නයේදී අවධානය වැඩි බවත් වැටහිණි. පර්යංක භාවනාව. අඩියක පමණ උස් ආසනයක් මත හිඳගෙන භාවනාව ආරම්භ කළෙමි. වාඩි වී සිටින ආකාරය ටික වේලාවකට නිරීක්ෂණය කර ඉන්පසු හුස්ම වැටෙන ආකාරය නිරීක්ෂණය කළෙමි. නාසය ඇතුල් කෙළවරේ යම් ප්‍රදේශයක හුස්ම රැල්ල වැඩි ඇතුළට හා පිටතට යන බව දැනිනි.
මද වේලාවක් ඒ දෙස බලා සිටින විට වැටෙන ස්ථානය ක්‍රමක්‍රමයෙන් වෙනස් වන ආකාරය නිරීක්ෂණය කළෙමි. විටක වම් පස පමණක් හා විටක දකුණු පස පමණක් ස්පර්ශය දැනුණු අතර විටක දෙපසටම ස්පර්ශය දැනුනි. ආශ්වාසයට වඩා ප්‍රශ්වාසය බොහෝ විට ප්‍රකට විය. ටික වේලාවක් මෙසේ නිරීක්ෂණය කරන විට මෙම හුස්ම රැල්ල දැනීම අඩු වූ අතර හුස්ම ගැනීමේ රිද්මයට ශරීරය තොටිල්ලක ආකාරයෙන් පැද්දෙන බවක් දැනෙන්නට විය. ඒ දෙසට හිත යොමු නොකර නාසයට සිත යොමු කළ විට නාසය අග වයිබ්‍රේෂන් එකක් පමණක් බවට පත්වී ඇති බවත් පැද්දීම වඩාත් ප්‍රකට බව හැඟී ගියේය. ඒ සමගම නිකුත් වූ දිග හුස්ම රැල්ලකින් ආයාසයකින් නොවේ මේ తত্ত্বය නැවත හුස්ම රැල්ල ප්‍රකට බවට පත්විය. නමුත් මුලදී තරම් එය රළු නොවිය. මෙසේ තවත් වරක් සිදුවිය. වෙනදාට වඩා පර්යාංකයේ සුවදායි හැඟීමක් ඇති කලේය. අද කමඨහන් වාර්තාව ලියා ඉදිරිපත් කරමි යන හැඟීමෙන් භාවනාව ආරම්භ කළ නිසා අවධානය හා උනන්දුව වැඩි වී යයි සිතේ කමඨහන් වාර්තාව ඉදිරිපත් නොකලාද දිනපතා ලිවීම සුදුසුයයි සිතේ. දවස යම් වේලාවක මෛත්‍රී භාවනාවද මේ සමග කිරීම සුදුසුද? කරුණාවෙන් මාගේ භාවනාව දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලා සහ වැඩසටහන් සංවිධායක මණ්ඩලය අප සැමට නිවන් මඟ පසක් කර ගැනීමට මඟ පෙන්වීමට දරන උත්සාහය සහ කැපකිරීම සියලු දෙනාට ඉතා ඉක්මනින් නිවන් අවබෝධයට පාරමිතාවක්ම වේවා. සාදු 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 මංගලිකා පෙරේරා. ආධුනිකයෙක් වශයෙන් හොඳයි. ඉතින් රචනයේ දිග වැඩි ඒ කෙටි කරන්න පුළුවන්. ඒතකොට මෛත්‍රී භාවනා වගේ අනවශ්‍ය දේවල් වුණාවක් තියෙනවා නම් ඉතින් කෙරුවට කමක් නැහැ. නමුත් එහෙම පේන්න නැහැ. ඒ වගේම හිත පිට යනවා නම් පිට ගිහලා ආපු අවස්ථාවේදී ආපු බව දැනගත්තේ කොහොමද? ආපහු සතියට ආවේ කොහොමද? දැනගත්තේ බව කොහොමද කියන එකට ටිකක් සැලකිලිමත් වෙලා අන්නේ පැත්තට හිත යොදනවා නම් රචනයේ ඒතර සාර ගර්භ භාවය වැඩි වෙයි. නමුත් උනන්දු කරන්න වටිනවා, උනන්දු වෙන්න වටිනවා. මොකද ආධුනිකයෙක් වශයෙන් සෑහෙන සවිස්තර දේවල් දකින්න පටන් ගන්න තියෙනවා. මම හිතනවා ඉස්සරහදී රචනා තවත් කෙටි වෙයි කියලා, සාර ගර්භ වෙයි කියලා, නිතිපතා භාවනා කරන්න කියලා කියන්න පුළුවන්. 11 වෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමීන් වහන්ස, මේ දැන් සිදු කළ පැයක පමණ සක්මන් භාවනාවේ වාර්තාවක් ඔබ වහන්සේට ඉදිරිපත් කරමි. වෙනදා මෙන් සක්මනේදී මුල සිටම සීත උෂ්ණ මට සිල්ලිටු ගති මතු නොවි වේදනා දැනීම් සිදුවීමයි. ඇඟිලි ෆුරුක් අස්සෙන් එන වේදනාවක් දැනීමට සිත ගිය අතර ඒ ගැන බලා සිටි අතර ඉන් අනතුරුව මහපට ඇඟිල්ලෙන් වේදනා දුටිමි. ඊළඟ මොහොතේ ඇඟිලි වලින් මෙපිට කොට්ටා වේදනා දෙස බලා සිටියෙමි. දකින වේදනා ඒ මොහොතේ බලා සිටීමේදී ඇති වෙලා නැති වෙලා යන අතර දැන් වේගවත්ව මතු වෙන වේදනා දකිමි. නමුත් දකින විට ඒ දකින වේදනා අතුරුදහන් වෙයි. ඒ මොහොතේදී පැමිණි අවබෝධය නම් වර්තමානයේ සිහිය පිහිටුවද අතීත වේදනාවක් දකින බවකි. වර්තමානයේද දකින්නේ පසු වුණ අතීතයක් බවයි. පැයක සක්මනේදී දණහිස් වලින් නැවෙන විට එන වේදනාවලට වඩා වලලු කර වේදනා වැඩි බවත් විලුඹට වඩා මේ සියල්ලට වඩා ඇඟිලි හා ඒ ආශ්‍රිතව ඇතිවෙන නැතිවෙන වේදනා වැඩි බවයි. එයින් අවබෝධය ස්පර්ශය වැඩිම ස්ථානයේ වේදනා වැඩි බවයි. උපාදානය වැඩි වෙන තරමටම දුක ඇතිවන බව අවබෝධ විය. ඔබ වහන්සේගෙන් උපදෙස් පතා ඉදිරිපත් කරමි. ඔබ වහන්සේට නිවන් සුව පතමි. තෙරුවන් සරණයි. විශේෂයෙන්ම වේදනාවටම හිත තියෙන චරිතයක්. ඒකට කමක් නැහැ. ඒ දැන් වේදනා
ඇඟිලි පුරු කනමනක් නැතුව ඒ රිදෙන බව නැත්නම් විඳින බවට විතරක් තියාගෙන ඉන්න පුළුවන් නම් ඕක හුඟක් වෙනස්. මේ මගේ වේදනා, මගේ කයේ වේදනා, ඇඟිලි වේදනා, පුරුක් වේදනාව, කොට්ට වේදනා කියලා නම් කරන්න ගිය ගමන් ඕක හැඟුම්බර වෙනවා. වේදනාව විඳින්න වෙන කෙනෙක් එකක් වගේ. එතකොට ඒක වේදයක් ප්‍රතිවේදයක් බවට පත් වෙනවා. ඒකටයි ආරාධනාව තියෙන්නේ. ඒ නිසා ශරීර කොටස අයින් කරලා වේදනාව විඳලා නැත්නම් වේදනාව මේ විඳීම විඳලා ඒක රචනා කරන්න පුළුවන් වුණොත් ඒක ඔයිට වැඩි ඉක්මනට වේදනා විජයක් වේදනා ජයග්‍රහණයක් කරන්න පුළුවන් වෙයි කියලා කියන්න පුළුවන්.